समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මගධක් ක්ෂේත්‍රයෙහි මාතුල වෘක්ෂ රාජයා යට ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් පෙරමුණේ තබාගෙන අහසේ අතුරු සිදුරු නැටුව දෙවි දේවතාවන් සිටිද්දී 20000ක් භික්ෂු සංඝයා වහන්සේ අරිහත්ත්වයේ පිහිටුවා වදාරමින් දේශනා කළ අති දීර්ඝ සූත්‍රයක් වන චක්‍රවර්ති සිංහනාද සූත්‍රයෙහි ධර්මදේශනයේත පාඨයක් මාතෘකා කරන්න යෙදුනේ. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කියන්නේ නිවනට පිවිසීමේ දොරටුවක්. ධර්ම දේශනය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සජ්ජායනාවත් නිවන් දොරටුවක්. ධර්ම සම්මාර්ෂණයත් නිවන් දොරටුවක්. භාවනාව නිවන් දොරටුවක්. මේ නිවන් දොරටු පහක් බුදු සසුනේ පවතිනවා. මේ නිවන් දොරටු පහට කියනවා විමුක්තායතන සීරස පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවන. ආයතන කියන්නේ නිවනට කාරණය. සීරස පංචකය කියන්නේ මෙතන දොරටු පහ. නිවනට පිවිසීමේ හේතු කාරණු දොරටු පහක් මෙහි කියනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවසානයේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංඛේයයක් පිරිස සෝවාන් ඵලයටපත් වුණා. 18 කෝටියක් බ්‍රහ්මයෝ අරිහත්ත්වයටපත් වුණා. මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, චූලවියුහ සූත්‍රය, මහා වියුහ සූත්‍රය, සුවටක සූත්‍රය, සම්මා පරිභාජනීය සූත්‍රය, චූලවියුහ මහා වියුහ සූත්‍රය, පුරාභේද සූත්‍රය, චූල රාහුල වාද සූත්‍ර ආදී දේශනාවසානයන් හිදී කෝටි ලක්ෂයේ අරිහත්ත්වයට අසංඛේය පිරිස සෝවාන් ආදී යට මාර්ග ඵලවලටපත් වුණ අහල ඇති. මේ බණ ඇසීමෙන් නිවන් දොරටුවක් වෙන්නේ ඒ බණට සවන් දීමේදී භාවනාවක් වැඩෙනසේ යෙදීමයි. භාවනාවක් වැඩෙනසේ යෙදෙන්නේ කුසේද කියන එක සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. අට්ඨි කତ୍වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. මේ තමයි භාවනාවක් වැඩෙනසේ බණ ආසන පිළිවෙල. අට්ඨි කତ୍වා ධම්මං සුනාති. කල්ප කෝටි සත සහස්‍ර ගණනාවකින්වත් අහන්න නොලැබෙන මේ අති උත්තරීතර වූ බුද්ධ වචනේ ඇසීමෙන් මගේ සිතේ කෙලෙසුන් සංසිඳෙනවා. මගේ සිතේ සෝබන ඡායසික පහළ වෙනවා. මගේ සිතේ දුක් දුම්නස් දුර වෙනවා. මගේ සිතේ සතිපට්ඨාන හතර, සම්‍යක් ප්‍රදාන හතර, ඉර්ධිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග හත, මග්ගංග අට මේවා වැඩෙනවා. මේ වැඩිම නිසා මගේ සසර කෙටි වෙනවා. මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ සඳහා ඇති එකම මාර්ගයේ මේ ධර්මයයි කියන එක අවබෝධ තේරුම් අරගෙන මේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ. මේ මහා පොළොවට වඩා උතුම් එක බණපදය. පදිමේ ලෝකයට වඩා උතුම් එක බණපදය. බ්‍රහ්ම ලෝකයට වඩා උතුම් එක බණපදය. එනිසා මේ ධර්මයේ මා ගෞරවයෙන් අසන්නෙමි කියන කුසල ඡන්දයෙන් සවන් දෙනවා. මානසිකත්වා ධම්මං සුනාති. කියවෙන දහම් පදයක් ගානේ සිහිය පිහිටුවාගෙන බණ අසනවා. සම්බං චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති.
එසේනේ දහම් පද එකක්වත් අපතේ යා නොදී මුතු වැලක් මණික් වැලක් ගොතන්නාක් මෙන් මල් වඩමක් ගොතන්නාක් මෙන් ඒ සියලු දහම් පද තමාගේ මනසට ඇතුළත් කරමින් මනසේ ධාරණය කරගනිමින් අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති වටපිට නොබලා උඩබිම නොබලා හස්තපාද විකාර නොදක්වා අනිවිහෙත නොවේ සාවධානව දේශවන් නවාගෙන බණ අසනවා. මේ විදිහේ ඇසීමෙන් තමයි බණ ඇසීම නිවනට පිවිසීමේ දොරටුවක් වන්නේ. යම් හේකින් ඒ මොහොතේ මඟඵල නිවන් නොලැබුණත් මතු භවයකදී හරි මඟඵල නිවන් සුව ලබන්නට ඒ බණ ඇසීම ප්‍රඥා පාරමිතා බාටපත් වෙනවා. බණ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් වන්නේ. දේශකයන් වහන්සේ සේකියා සිකපද 16ක් හිතේ දරා ගන්නවා. පංචමහා අදිෂ්ඨානයක් සිතේ දරාගෙනයි දේශනේ පවත්වන්නේ. උන්වහන්සේ හස්තපාද විකාර මුඛ විකාර නොදක්වා අනිවිහෙත නොවි දේශනා කරන දාම්පදයක් ගාන්නේ සිහිය පිහිටුවාගෙන කර්මස්ථාන සීරසියෙන් දේශනේ කළ යුතුයි. එසේ දේශනේ කිරීමේදී දේශකයන් වහන්සේටද මඟඵල නිවනට දොරටුවක් විවෘත වෙනවා. පින්නතුන් අහලා ඇතිනි මේ ප්‍රදේශයේ බොහෝම ගෞරවනීය ප්‍රසිද්ධියක් උසුලන මලියදේව මහා රහතන් වහන්සේ රහත්තුනේ තමන් වහන්සේම දහම් දෙසමින් නාගසේන මහ රහතන් වහන්සේ මඟඵල නිවන් ලැබුවේ තමන් වහන්සේම දහම් දෙසමින් බුද්ධ කාලයේ වැඩිහිටියේ කේමක කියන රහතන් වහන්සේ රහත්තුනේ 69ක් පිරිසට තමන්ම ධර්ම දේශනාවක් කරමින් මේ නිසා දේශකයන් වහන්සේට දේශනාව නිවනට පිවිසීමේ දොරටුවක් වෙනවා. අනෙක් එකකින් ධර්ම සත්‍යයනාව, ධර්ම සම්මාර්ෂණය, එවාගේ භාවනාව. මේ කාරණා පහම නිවන් දොරටු වන්නේ අර විදියට චිත්ත සමාධියක් ඇති වෙනසේ, විපස්සනා ඥාන වැඩෙනසේ, සමාධිගතව බණ ඇසීමෙන්, බණ දෙසීමෙන්, ධර්ම සත්‍යයනාවෙන්, ධර්ම සම්මාර්ෂණයෙන් සහ භාවනාව යෙදීම. එනිසා දැන් මේ ස්වල්ප වේලාවක් තුල පැවැත්වෙන මාතෘකා කළ දේශනයේ නිමාව දක්වා සාවධානව සවන් දෙත්වා මේ දේශනාව ශානීතික් සවන් දීමෙන් අත්පත් වෙන කුසල සම්භාරයේ සෑම දිනාටම මෙලව සුභසිත පරලොව සුගතිය කෙලවර සාන්ත අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන තබාගෙන දේශනාවට සවන් දෙමු. මාතෘකා කළ ධර්ම දේශනයේ දීඝනිකායේ පාඨක වර්ගයේන 25 වෙනි සූත්‍රය වන චක්කවර්ති සිංහනාද සූත්‍රයයි. මේකට චක්කවටික සූත්‍රය කියලා කියනවා. සරුවක්ඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ චාරිකාවක වඩිද්දී. ජනපද චාරිකාවක වඩිද්දී. සරුවක්ඥන් වහන්සේගේ චාරිකා ගමන් 3ක් තියෙනවා. ඒ කියන්නේ මහා මණ්ඩල චාරිකාව, මධ්‍ය මණ්ඩල චාරිකාව, අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. ඒ චාරිකා තුنين භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ගමින් ගම වැඩම කරනවා. මහා මණ්ඩල චාරිකාවට මාස 9ක් ගත වෙනවා. යොදුන් 900ක් මානේ මේ චාරිකාවේ වඩිනවා. මධ්‍ය මණ්ඩල චාරිකාවට මාස 8ක් කාලය ගත කරනවා. යොදුන් 600ක් මානේ චාරිකාවේ වඩිනවා. අන්තෝ මණ්ඩල චාරිකාවට මාස 4ක් කාලය වැඩම කරනවා. යොදුන් 300ක් මානේ චාරිකාවේ වඩිනවා. මේ වඩන ගමන් වලදී සිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් දෙන සම්මාදිට්ඨිය පිහිටා සීලේ සමාදන් වෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා, මාර්ගඵල නිවන් ලබනවා, සමාරු පැවිදි වෙනවා. මේ වාගේ විශාල අර්ථයක් එයින් සැලසෙනවා. ඒ විදිහේ දහස් ගණනාවක් සංඝ පිරිස පිරිවරාගෙන ජනපද චාරිකාවේ මගධ ජනපදයේ වඩිද්දී මාතුල කියන ජනපදයට වැඩියා. මාතුල ජනපද වාසී ජනතා බොහෝම ශ්‍රද්ධා භක්ති සම්පන්නයි. මාතුල ජනපදයේ ආශ්‍රිත වනාන්තරයක් තියෙනවා. එහිදී රාත්‍රී කාලයේ ගත කළා. බණ අහන්න සෙනඟ රැස් වුණා. පිරිසට ධර්ම දේශනා කොට අවසානයේදී පසුදින දානෙට ආරාධනා කළා. සරුවක්ඥන් වහන්සේ පිළිගත්තා. මාතුල ජනපද වාසී පිරිස බොහෝම සමගි සම්පන්නව දාන කටයුතු මුළු රාත්‍රියේම සංවිධානය කළා. විශාල මණ්ඩපයක් ඉදි කරලා දාන වස්තු රැස් කරලා උදේ පාන්දර වෙනකොට දානේ නිමාවටපත් කළා. නැවතත් ආරාධනා කොට වැඩම කරවාගෙන ආවා. එදා සරුවක්ඥන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියෙන් 12 කෝටි ලක්ෂ වාරයක් ඉඳලා බුදු වෙසෙන් ලෝ බණවදාරද්දී දකින්න ලැබුණා
සංඝ පිරිස අතුරෙන් 20000ක් දෙනා රහත් වෙනවා. දායක පිරිස අතුරෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඟඵල නිවන් ලබනවා. ඒ සුදුසු තැන මගධ ක්ෂේත්‍රයයි මාතල වෘක්ෂය යටයි කියන එක උන්වහන්සේ දැකවදාලා. දානශාලාවට වැඩම කරවලා දන්පැන් වළඳලා අවසානයේදී බණ පදයක් නොදෙසා නැගිට්ටා. සංඝ පිරිසත් නැගිට්ටා. සදාවතුන්ට සැකයක් ඇති වුණ අපේ සරුවක්ඥන් වහන්සේට අද අපෙන් අත්හැරද්දක් වෙන්න ඇති බණ පදයක් නොදෙසා නැගිට්ටි. දුටුසන සමාව ගනිමු කියලා සියල්ලෝම පසුපස යන්න පටන් ගත්තා. මේ වඩින්නේ බණ කීමට නුසුදුසු නිසා නෙමෙයි. එතන පිරිසට ඉඩමදි. හිතේ සමාධියෙන් බණහන් ඉඩමදි. ඒක නිසා තමයි මේ තන සුදුසු තැන බලා වැඩම කරන්නේ. මගධ ක්ෂේත්‍රයට වැඩියා. විශාල ප්‍රදේශයක හේවන දෙන මාතුලේ කියලා වෘක්ෂයක් තියෙනවා. එතන නැගණියට මුහුණලා තනෙව් ආසනේ වැඩ හිටියා. දාගසව්වන් දෙනම වහන්සේ දෙපැත්තෙන් වැඩ හිටියා. අනිත් සංඝ පිරිස දේ දුන්නක හැඩයට පේලි පිටුපසෙන් වැඩ හිටියා බුදුරජාණන් වහන්සේට මුහුණලා. සදාවත් බෞද්ධ පිරිස ඉදිරි පිටින් වැඳ නමස්කාරකට තන්පත් වුණා. අහස පුරා සුදු වලාකුළු පිරීලා හෙවන දුන්නා. මේ වෙල්ලායෙන් එන මඳ පවන් හැමීම නිසා ගතට සනසිල්ලක් ඇති වුණා කාටත්. අහස පුරා දෙවි දේවතාවෝ රැස් වුණා බණ අහන්න. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ මුලැමැදාගේ යහපත් කොට අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ලෙස ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහදා දෙමින් මේ විසුද්ධ වූ ධර්ම දේශනාව පැවැත්තුවා. ඒ දේශනාවේ මාතෘකාව මෙහිමයි මේ ඉදිරිපත් කළේ. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මානෙනි තම තමන්ම පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා. තමන්ටම සරණක් කොටගෙන වාසය කෙරෙත්වා, වෙන සරණක් පිහිටක් නොපතත්වා. ධම්මදීපා ධම්ම සරණ ධම්ම අනඤ්‍ය සරණ. මහණෙනි ධර්මයේ තමාට පිහිටක් කොටගෙන වාසය කෙරෙත්වා, ධර්මයේම සරණ කොටගෙන වාසය කෙරෙත්වා, අනුසරණක් පිහිටක් නොපතත්වා. කතංච භික්ඛවේ භික්ඛු අත්ථදීපෝ හෝති අත්ථ සරණෝ අනඤ්‍ය සරණෝ. මහණෙනි මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ පින්වත් අය තමාට පිහිට කරගන්නේ, පිළිසරණ කරගන්නේ, අනුසරණක් නොපතන්නේ කෙසේද? ධර්මයේ තමාට පිහිටක් කරගන්නේ, පිළිසරණක් කරගන්නේ, අන්තිහිටක් නොපතන්නේ කෙසේද? මහණෙනි මගේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් හැඳින්වෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන්නා වූ බෞද්ධයා විසින් මනා සිහියෙන්, මනා නුවණින්, මනා උත්සාහයෙන් යුතුව කායානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, වේදනානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, චිත්තානුපස්සනා සතිපට්ඨානේ වඩනවා, ධම්මානුපස්සනා සතිපට්ඨානේ වඩනවා. මහණෙනි මෙන්න මෙහිමයි මගේ ශ්‍රාවකයෙක් තමාට පිහිටක් කරගත්තා වෙන්නේ, තමාට පිළිසරණක් කරගත්තා වෙන්නේ. අන් පිහිටක් නොපතන්නේ මෙහිමයි. ධර්මයේ තමාට පිහිට කරගන්නේ මෙහිමයි. ධර්මයේ තමාට පිළිසරණක් කරගන්නේ මෙහිමයි. අන් සරණක් පිහිටක් නොපතන්නේ මෙහිමයි. ගෝචරේ භික්ඛවේ චරත සකේ පෙත්තිකේ විසයේ. මහණෙනි සුවකීය පියාසතු ගොදුරු බිමේ හැසිරෙත්වා. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසයේ නලච්ඡති මාරෝ ඕතාරං නලච්ඡති මාරෝ ආරම්මනං. මහණෙනි තමන්ගේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙන්නාහු නම් ක්ලේශ මාර්යාට ඉඩක් නොපෙනී, ක්ලේශ මාර්යාට අරමුණක් නොපෙනී. කුසලානම් භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒ නිමිතං පුඤ්ඤං පවද්ධති. මහණෙනි ලෞකිකවද ලෝකෝත්තරවද කුසල ධර්මයන් මනාව රැස් කර ගැනීම නිසා ලෞකිකවද ලෝකෝත්තරවද පුණ්‍ය ඵලයේ මෙසේ අභිවෘද්ධියටපත් වෙයි කියලා මේ දේශනාවේ මාතෘකා කරන්ට යෙදුණා. එසේ මාතෘකා කරලා ඒ සතිපට්ඨාන දේශනය සවිස්තර කරන්න ඉස්සර අතීත ප්‍රවෘත්තියක් ගැන අර පාමින් ඉතා විශේෂතුරු දේශනයක් ආරම්භ කළා. කාශ්‍යප සරුවක්ඥන් වහන්සේ මේ පෙර බුද්ධාන්තරේ වැඩ සිටියා. අවුරුදු 20000ක් පරමාවස කාලේ බුද්ධ ශාසනයේ අභාවයෙන් පසු අන්තරදාන වීමෙන් පසුව අනුපිළිවෙලින් මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා දස වර්ෂයට බැස්සා. දස වර්ෂ කාලයේ සත්ත්ව විනාශයක් වී සත්‍යයන් විසින් කුසල රැස් කිරීම නිසා අනුපිළිවෙලින් අවුරුදු අසංඛ්‍යය දක්වා ආයුෂ වැඩුණා.
නැවතත් අසංකේය ආවස අනුපිළිවෙලින් පිරිහීමටපත් වී 80000ට පැමිණියා. පරමාස 80000 තියෙන කාලයේදී දඹදිව තලෙහි ශක්තිති රජවරු හිටියා. එයින් එවකට හිටියේ ශක්තිති රජතුමා දල්හනේමි. දල්හනේමි ශක්තිති රජතුමා රාජ්‍ය කරමින් හිටියා. අවුරුදු 1000 ගානක් ගිහිල්ලා තමන්ගේ ඇමතියෙකුට කිව්වා මගේ දිව්‍යමය චක්‍ර රත්නයේ අහසේ තියෙන තැනින් උස ප්‍රමාණයට පාත් වුණොත් මට දැනුම් දෙන්න කියලා. ඉතින් අවුරුදු 1000 ගානකට පස්සේ මේක පාත් වෙනවා. ඒ බව දැනගන්න මේ ඇමතිතුමා දෙපැත්තෙන් යකඩ කඳන් දෙකක් හිටවලා යකඩ කම්බි දෙකක් දෙපැත්තෙන් ඇදලා තිබුණා මේ මත්තම බලාගන්න. එක්තරා දවසක් දැක්කා මේ චක්‍ර රත්නයේ උස ප්‍රමාණයට පාත් වෙලා. රජතුමාට ඇවිත් කිව්වා දේවයන් වහන්සේ සක්‍රෝණ දැන් පාත් වෙලා මෙච්චර ප්‍රමාණයක්. එසේ වෙනනම් ඇමතිතුමනි මගේ ආවුස දැන් කෙටි වෙලා. ඒ නිසා ඔබට මේ මගේ පරිත්‍යාගය කියලා බොහෝ ත්‍යාගි භෝග දීලා ජේෂ්ඨ පුත්‍රයා කැඳෙව්වා. ජේෂ්ඨ පුත්‍රයාට කිව්වා දරුව දැන් මගේ ආවුස කෙටි වෙලා. මට තා ස්වල්ප කාලයයි රජකම් කරන්න තියෙන්නේ. ඒ නිසා මම මෙලව වශයෙන් සැප වින්දා. ඊළඟට මම මේක වඩා උසස් සැපයක් ලබන්න ධ්‍යාන වඩන්න යන්න ඕනේ. මෙන්න ඔටුන්න බාර ගන්න කිව්වා. ඉතින් මේ ජේෂ්ඨ පුත්‍රයා ඔටුන්න බාරගෙන ආරාධනා කළ පියාණන් වහන්සේ ඈතකට නොයනු මැනව. උයනේම වාසය කරනු මැනව. මට වරින් වර දැකලා වැඳලා උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. ඒ විදිහට මේ දල්ලනේ මේ රජතුමා පුතණුවන් රාජ්‍ය භාර දීලා ඔටුන්න භාර දීලා උයනේ තවුස් දන් පුරන්න වැඩියා. හැබැයි දවස් 7ක් ගිය තැන චක්‍ර රත්නය අන්තර්ධාන වුණා. ඉතින් මේ අභිනව රජතුමා පිය රජුරුවන් වෙත ගියා. ඉතින් මේ රාජ ඍෂිවරයාට වැඳලා කිව්වා ස්වාමීනි චක්‍ර රත්නය අන්තර්ධාන වුණා මොකද මං කරන්නේ? දරුව මේ චක්‍ර රත්නයේ සහිත ශක්තිති රජකම ලැබෙන්නේ ප්‍රවේණියට නෙමෙයි. ඒකට තියෙන ශක්තිතිවත් 10ක් පුරන්න. මෙන්න ශක්තිතිවත් 10 කියලා උගන්වුවා. ඉතින් මේ ජේෂ්ඨ පුත්‍රයාද ශක්තිතිවත් 10 මැනවින් සම්පූර්ණ කරන අතරේ කඩා 15ව පොහොව දවසකදී එතුමාද චක්‍ර වමාර්ථ භාවයටපත් වුණා. දැන් ඉතින් දීර්ඝ කාලයක් එතුමා චක්‍රවරත්නයේ ආනුභාවයෙන් ශක්තිති සම්පත් විඳින අතර අර පිය රජුගේ ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ දෙවෙනි රජතුමාද අර වගේම පියා මෙන්න චක්‍රරත්නයේ අහසේ පාත් වෙච්ච තැනදී තමන්ගේ පුතුණුවන් ඔටුන්න බාර දීලා ඍෂිකවිද්දෙන් පැවිදිව ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේම රාජ කුමාරවරු පරම්පරා 7 දිනක් චක්‍රවර්ති රාජ්‍යයම කළා. ඒ 7 දිනාම බඹලෝ ගියා. අටවෙනිව පහළ වූ කලාර ජනක කියලා රජ කුමරා තමන්ගේ පියා පැවිදි වුණාට පස්සේ ශක්තිති රාජධානිය රාජ්‍ය අන්තර්ධාන වුණාට පස්සේ ශක්තිතිවත් විමසන්න ගියේ නැහැ. පිය රජුරුවකින් ධ්‍යාන වඩා බඹලෝ ගියා. මේ රජතුමා තමන්ගේ මතයේ හැටියට නීති රීති පනවාගෙන රාජ්‍ය කරන්න පටන් ගත්තා. එයින් සිද්ධ වුණේ පිටිසර බද ප්‍රදේශවල දුර්භික්ෂ ඇති වුණා. කාලට වර්ෂාව නොලැබීම නිසා දුර්භික්ෂ ඇති වුණා. ඒ නිසා ජනතාව එකතු වෙලා මැතිඇමතුරු එකතු වෙලා රජතුමාට ආරාධනයක් කළා. දේවයන් වහන්සේ තමුන් වහන්සේගේ පියමුතු පරම්පරාවම ශක්තිති රජවරු. තමුන් වහන්සේ ශක්තිති රජ වෙන්නේ ශක්තිතිවත් 10 පුරන්න. අපි කියලා දෙන්නම්. කියලා ඔක්කොම ශක්තිතිවත් උගන්වුවා. මේ අභිනව රජතුමා ශක්තිතිවත් 10න් 9ක් නම් පිරුවා. 10 වෙනි එක පිරුවේ නැහැ. 10 වෙනි එක කියවෙන්නේ දුප්පතුන්ට ධනෙ දිය යුතුයි. ඒක කරුවේ නැහැ. ඒක නිසා ශක්තිති රාජ්‍ය ලැබුණේ නැහැ. එතුමා සිය මතයෙන් නීති රීති පනවාගෙන රාජ්‍ය කරන අතර අර වාගේ පිටිසර ප්‍රදේශවල දුර්භික්ෂ බය ඇති වෙලා ජනතාවට බොහෝ කරදර වුණා. ජීවත් වෙන්න නොමැති අපහසුතා ඇති බැවින් කෙනෙක් තව කෙනෙකුගේ දේ වංචාවෙන් ගන්න පුරුදු වුණා. ඉතින් බඩු සමග හොරු ආවුනාම රජුරුවන් වෙත ගෙනල්ලා දෙන්නවා. රජතුමා හොට අවශ්‍ය දේවල් දීලා ත්‍යාගි භෝග ධාන්‍ය ආදී දීලා මිල මුදල් දීලා පිටත් කරනවා. ඊට පස්සේ හොරකම් කරන්න එපා කියලා. මේක කීප දිනයකට කළා. එයින් සිද්ධ වුණේ දුප්පත් මිනිස්සු හේතුවා හොරකමක් කළොත් රජුරුවන්ගෙන් ත්‍යාගි ලැබෙනවා කියලා හොරකම බෝවෙන්න පටන් ගත්තා. රජතුමා කල්පනා කළා දැන් මේ ත්‍යාගි දීමෙන් ඇති වැඩක් නැහැ. මේකෙන් හොරකම් වැඩි වෙනවා. දැන් ඉතින් රාජ දණ්ඩනය පනවන්න ඕනේ කියලා දඬුවම් පැනෙව්වා. යම් කිසි කෙනෙක් බඩු සමග හොරු අහු වුණා නම්
අත් දෙක පිටිය අතට බැඳලා රතු මල් පලන්දලා රතු ඇඳුම් අඳවලා වද බෙර ගහමින් වීථි සංචාරය කරවලා නගරයේ දකුණු දොරටුවෙන් පිටිමං කළා ගෙල ගසා දැමිය යුතු කියලා රාජදණ්ඩනේ පැනෙව්වා. දැන් ඉතින් මහජනයා ආයුධ නිපදවන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් ආයුධ නිපදෙව්වා තමන්ගේ ආරක්ෂාවට. වැඩි දෙනෙක් තවත් දෙනෙක් මේ ආයුධ නිපදෙව්වා අපරාධ කරන්නේ. අන්තිමේදී සිදු වුණේ ප්‍රාණඝාතයේ බහුල වුණා ලෝකේ. ප්‍රාණඝාතයේ බහුල වීමෙන් ඔවුන්ගේ දරුවන්ට ආයුෂ පිරිහුණා. 80000ට තිබුණු ආයුෂ 40000ට බහැලා ගියා. 40000ට තියෙන කාලයේදී තවත් දුරට බොරු කීමේ කේලාම් කීම පුරුදු වුණා. ආවලා මෙහෙම හොරකමක් කළා, මෙහෙම ප්‍රාණඝාත කළා, මනුෂ්‍ය ඝාතන කළා ආදී වශයෙන්. ඒ කේලාම් කීමේ පාපයේ ලෝයේ බහුල වීම නිසා 20000ට ආයුෂ බහැලා ගියා. 20000ට තියෙන කාලේ බොරුව ආරම්භ වුණා. තමන් කළ වරද නොකලයි කියලා බොරු කියන්න පටන් ගත්තා. ඒ බොරුව ලෝකයේ පැතිරීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආශ අඩු වෙලා 10000ට බහැලා ගියා. 10000ට බහිනතුරු සීලුම මිනිස්සු එක වාගේ වර්ණ සම්පන්නයි. 10000ට බැස්සෙන් පස්සේ සමහර කෙනෙක් දුර්වර්ණයි, සමහර කෙනෙක් වර්ණවන්තයි. වර්ණවන්තයන්ගෙන දුර්වර්ණ අය ඊර්ෂ්‍යා කිරීම නිසා කාම මිත්‍යාචාර අකුසලයේ බෝ වුණා. ඒ අකුසලයේ බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආයුෂ 5000ට බහැලා ගියා. 5000ට බහැලා තියෙන කාලයේදී පරසවාච සම්පප්පලාප කියන මේ අකුසල් දෙක බෝ වුණා. මේ අකුසල් දෙක බෝ වීමෙන් ඔවුන්ගේ දරුවන්ට 2500ට 2000ට ආයුෂ බහැලා ගියා. එසේ තියෙන කාලයේදී මිනිසයන්ගේ තවත් අකුසල් දෙකක් බෝ වුණා. අවිද්‍යා, විෂම ලෝභ, ව්‍යාපාද කියන මෙන්න මේ අකුසල් දෙක. අනුන්ගේ දේට ආශා කරනවා, අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කරනවා. මේ අකුසල් දෙක බෝ වීම නිසා ඔවුන්ගේ දරුවන්ට ආයුෂ අඩු වෙලා පරමාස 1000ට බහැලා ගියා. පරමාස 1000ට එන තුරුම ලෝකයේ ජනතාව කර්මඵල විශ්වාස කරමින් තිබුණා. මිසදුට ගැත්තේ නැහැ. මේ වර්ෂ 1000ට බයින කාලයේදී මිනිසයන්ගේ సంతාන තුල දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය පහළ වුණා. ඒ කියන්නේ දන් දීමෙන් පළක් නැහැ. මහා දම් පින්කම් පරිත්‍යාග කිරීමේ පළක් නැහැ. මවට ඕටැන් කිරීමෙන් පළක් නැහැ. පියාට ඕටැන් කිරීමෙන් පළක් නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ. ඒ වගේම නැවත ඉපදීමක් නැහැ. ඒ වගේම මගඵල නිවන් ලබන්නෝ නැහැ. මේ ආදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ලෝකයේ ඇති වුණා. කුසල අකුසල් ඵල විපාක නැති වශයෙන්. එයින් සිද්ධ වුණේ 1000ට තිබුණු පරමාස 500ට බහැලා ගියා. 500ට තියෙන කාලයේ තවත් නින්දිත අකුසල 3ක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්ම කියලා. අධර්ම රාග කියන්නේ තමන්ගේ පවුලේම සහෝදරිය සමග, නැත්නම් ගුරු භාර්යාව සමග, නැත්නම් මෞතුමියගේ සහෝදරිය සමග, නැත්නම් නන්දනිය සමග මේ ආදී මිත්‍යාචාරය පුරුදු වුණා. තමන් අයිති නැති වස්තුන් කෙරෙහි මිත්‍යාචාරය පුරුදු වුණා. ඒක අධර්ම රාග. ඒ වගේම විෂම ලෝභ කියන්නේ නීත්‍යානුකූලව සරණපත් වූ අය පවා ඕනෑවට වඩා පංචකාම සේවනයේ දෙන්න පුරුදු වුණා. මිත්‍යා ධර්ම කියන්නේ පුරුෂයන් සමග ස්ත්‍රීන් සමග වැරදි ලෙස හැසිරෙන්න පටන් ගත්තා. මේ නින්දිත කුසල තුන බෝ වීමෙන් මිනිසයන්ගේ පරමාස අවුරුදු 200ට බහැලා ගියා. ඊළඟට අමත්ත්‍යයතා, අපෙත්‍යයතා, අසාමාන්‍යතා, අබ්‍රහ්මඤ්ඤතා නේ කුලේ ජිත්තාපචාතගෙන අකුසල් 5ක් බෝ වුණා. මවට නොසලකීම, පියාට නොසලකීම, වැඩිහිටියන් නොසලකීම, ශ්‍රමණයන්ට නොසලකීම, බ්‍රාහ්මණයන් නොසලකීම කියන මේ අකුසල් 5 බෝ වුණා. එයින් සිද්ධ වුණේ ඔවුන්ගේ දරුවන්ට ආශාද වෙලා වර්ෂ 100ට බහැලා ගියා. දැන් ඉතින් 80000 ඉඳලා 10 පැහැදිලි නේද? මේ කවුද මේ දැස්සෙව්වේ? දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කෙනෙක් නෙමෙයි. සත්ත්ව సంతාන තුල පහළවන කෙලෙස්. සත්ත්ව సంతාන තුල පහළවන ක්ලේශයන්ගේ බලපෑම නිසායි මේ දස අකුසල් සත්ත්ව సంతාන තුල වැඩි දියුණු වුනේ. ඒ දස කුසල නිසා තමයි අනුපිළිවෙලින් මෙසේ ආයු, වර්ණ, සැප, බල, ඥාන, රස, මිහිරු, භෝජන මේ ඔක්කොම සම්පත් නැති වුණා. දැන් ඉතින් අපේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ අවුරුදු 100යි පරමාවශ. මේ 100ක් පරමාවශද වර්ෂ 100ට එකක් බැගින් අඩු වෙලා ගිහිලා දස වර්ෂයට යන දවසක බහිනවා. ඒ දස වර්ෂයට බහින කාලයේදී
මිනිස්යන්ගේ ගුණ ධර්ම මොනවාක්වත් නැහැ තිරිසන් සතුන් හා සමානයි. එළුවන්, කුකුලන්, බැටළුවන්, ඌරන් වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. පිනක් ගුණයක් දහමක් කියන එක අහන්න නැහැ. ඒ වගේම මේ කාලේ වැඩියෙන්ම බලපාන්නේ ද්වේෂය, ප්‍රාණඝාතය, මස් කෑම. මේ ද්වේෂයේ උස්සන්න අකුසල නිසාමයි මෙසේ පිරිහගෙන ගිහින් තිබුණේ. ඔය අතරේ වසර 100කට කලින් ආරංචියක් ලැබෙනවා 7000ක නොකඩවා වර්ෂාවක් පතනේ වෙනවා. ඒකට 80 ඔවුනෝන් කපා කොටාගෙන මැරෙන්න සිදු වෙනවා. ඒ නිසා ඒ කාලයේට තනි තනියෙන් රුක් දෙනවල, බින් ගෙවල් වල, ගල් ලෙන් වල තනි තනියෙන් දරදිය රැගෙන ගිහින් රැකී ආරක්ෂා වෙන්නයි කියලා. ඉතින් ටික දෙනෙක් මේක මතක තබාගෙන ආරක්ෂා වෙනවා. වැඩි දිනෙක මේක පිළිගන්නේ නැහැ. හරියට මේ නියමිත කාලේ 7000ක වර්ෂාවක් සිදු වෙනවා. වැස්සට අහුවෙන කෙනා තවත් කෙනෙක් දකින්නේ ගොදුරක් කියලා. අන්තිමේදී ඔවුනෝන් කපා කොටාගෙන කොම වෙනසෙනවා. හැංගිලා හිටියේ ටික දෙනා පමණක් ඉතිරි වෙනවා. ඒ ටික දෙනා එළියට ඇවිල්ලා බොහොම සංවේගී වෙනවා අපේ නෑයෝ ප්‍රාණඝාත නිසා විනසුණා. මින් ඉදිරියට අපි කවදාකවත් ප්‍රාණඝාත නොකරමු කියලා එයින් වැළකීමේ අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 20ක් ආයුෂ වැඩි වුණා. ඒ දරුවෝ අභින්නාදානයත් ඇරියා. ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 40ක් වැඩි වුණා. මෙහෙම අනුපිළිවෙලින් ආයුෂ වැඩි වෙනවා. අනුපිළිවෙලින් ආයුෂ දෙගුණ, තෙගුණ, දහගුණ, සියගුණ, දහස් ගුණ ආදී වශයෙන් වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩෙනවා. මේ අසංඛ්‍යය ආයුෂ කාලයේදී දීර්ඝ කාලයක් අසංඛ්‍යය ආයුෂ පැවතිලා ආයමත් මේක බහගෙන එනවා. ආයමත් බහගෙන ඇවිල්ලා 80000 පරමාශයත් කරන කාලයක් ඇති වෙනවා. ඒ කාලයේදී කේතුමතේ කියන ප්‍රධාන රාජධානියක් ඇති වෙනවා. 84000ක් නගරවල් ඇති වෙනවා. කේතුමතේ රාජධානිය පහළ වෙනවා සංකනන් ශක්තිති රජතුමා. එතුමාට 25 යදුන් උසැති සත්‍රුවන් සත්මහා දිව්‍යමය ප්‍රාසාදයක් ලැබෙනවා. ඒ ප්‍රාසාදේ ශක්තිති රාජ්‍ය කරන කාලයේ තමයි එතුමාණන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණතුමාටත් බ්‍රහ්මවතී කියන මෞතුමියටත් පුත්ව අජිත මෙත්තේ කියන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළවන්නේ. ඉතින් මේ සංඝ කියන ශක්තිති රජතුමා කවුද? කාශ්‍යප බුදුසසුනටයි අපේ බුදුසසුනටයි අතර කාලයේදී බට කර්මාන්තෙන් ජීවත් වූ පියපුතු දෙපළක් හිටියා. මේ දෙපළ බටලී කපන්න ගංගායනේ යන වෙලාවේදී පසේ බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණා. යඳලා ඇසුවා ස්වාමීනි මේ පැත්තේ මොකද? පින්තුණි දැන් වස් සමාදන් වෙන කාලයේ සමීපයි කුටියක් කරවා දෙන දායක කෙනෙක් සොයාගෙන ආවා. සාදු සාදු ස්වාමීනි අපි දෙන්න ඔබ වහන්සේට කුටියක් කරවලා වස් ආරාධනා කරනවා. අපේ ආරාධනෙ ඉවසා වදාරන මැනව. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේක පිළිගත්තා. මේ දෙන්න සුදුසු තැනක දිඹු දණ්ඩෙන් කුටියක් හදලා බටකොළ හැවිලි කරලා බට පෙරලි වලින් ආවරණය කරලා බටලි වලින්ම සතපෙන්න මැස්සක් හදලා පුටුවක් වගේ හදලා ඒ සියල්ල සම්පූර්ණ කරලා පසේ බුදුරජාන් වහන්සේ වස් වැසෙව්වා. 3 මාසෙම දම්පින්කම් කළා. 3 මාසයේ අවසානයේදී 3 සිවුරු පූජා කළා. මෙම වාර 3ක්ම මේ කුටියේ පසේ බුදුරජාන් වහන්සේ වඩා හිඳවලා වස් සමාදන් කෙරෙව්වා. මේ කළ කුසල් බෙලෙන් මේ දෙදෙනා දෙව්ලොව උපන්නා. දිව්‍ය ලෝක 6ෙම සැරිසරුවා. දෙව්ලොවදී නලකාර දීපුත්‍ර නමින් හැඳුන්වුණා. ඔය අතරේ අවුරුදු අසංඛ්‍යය ආයුෂ කාලයේදී පුත්‍ර දේවතාව මනුලොව පහළ වුණා. මහා පනාද නමින් ශක්තිති රජ වුණා. එතුමාට මේ 25 යදුන් මාලිගාව පහළ වුණා. එතුමා නැවතත් දෙව්ලොව උපන්නා. අපේ බුදුසසුන කාලයේදී මනුලොව මගධ රාජධානියේ බද්දේ නගරයේ ඉපදිලා බද්දජී නමින් සිටු පුත්‍රයෙක්ව බුදුබණ ආසා රහත් වුණා. රහත්ී පැවිදි වී 80 මහා ශ්‍රාවකයන් වහන්සේ අතරත ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පිතෘ දිව්‍ය රාජයා තාම දෙව්ලොව සැරිසරනවා. එතුමා තමයි අනාගතයේ සංකනන් ශක්තිති රජ වෙන්නේ. ඒ අතරේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 8000ක් ගිහිසුව විඳලා 7000ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරමින් මාලිගාවෙන් අහසින් වැඩම කළ නාගබෝධිආරා වැඩි ඉඳගෙන ලෞතර බුදු වෙනවා. උන්වහන්සේ බුදු වෙලා ධම්සක් දෙසීමෙන් පසුව මේ ශක්තිති රජතුමා තමන්ගේ මේ 25 දුන් මාලිගාවත් අදිෂ්ඨාන කුල විසුරුවලා දන් දීලා බුදු සසුනේ එහි භික්ෂු භාවයෙන් පැවිදිව අරහත්ත්වයට පත් වෙනවා.
මෙන්න මේ ප්‍රවෘත්තිය සරුවක්යන් වහන්සේ අතීත ප්‍රවෘත්තියයි අනාගත ප්‍රවෘත්තිය දෙකම එකාසුකට දේශනා කරලයි ඊළඟට මේ දේශනේ නිමාව දකින්න ඉදිරිපත් උනේ. ඉතින් මෙහිදී සඳහන් වුණ මේ සංකලන් සාක්කිත රජතුමා තමන්ගේ පුතුණුවන් සමග කළ මහා පින්කම නිසා මේ දෙදෙනාට චිත්ත සංතාන තුල වැඩුණා බෝධිපාක්ෂික ධර්ම 37ක්. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ඵල ඥාන උපදවා ගන්න හේතු වෙන ධර්මතා 37ක් තියෙනවා. ඒවා මේ දිමුල් දණ්ඩෙන් කුටියක් කරවා පූජා කළ කුසල බැලින් 3 මාසයක් වශයෙන් උපස්ථාන දම්පින්කම් කළ උපස්ථාන කුසල් බැලින් 3 සූරු පූජා කළ කුසල් බැලින් හා 3 වාරයක් එසේ පින්කම් සිද්ධ කළ බැවින් මේ දෙන්නාගේ සිතේ පහළ වුණ යම් දවසකදී අපට මේ කුසල බලයෙන් සතර මඟඵල පිළිවෙලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඒ තමයි බෝධිපාක් ධර්මයන් වැඩෙන්න හේතු වෙච්ච අදිෂ්ඨානය. ඉතින් ඒක සුදුසු බෝධි සම්භාර සම්පූර්ණ වෙන තුරු මේ දෙන්නා දෙව්ලොව සැරිසරුවා. එයින් පුත්‍ර දේවතාව ඊට වඩා නැනවත් කෙනෙක් වෙන්න ඇති නිසා අපේ බුදු සසුනේදී පියාණන්ට කලින් අරිහත්ත්වයටපත් වුණා. පිය දිව්‍ය රාජයා තාම දෙව්ලොව සැප විඳින අතර එතුමාගේ පින උස්සන්න බැවින් සක්විත රජ වෙලා ඒ ශාසනයේදීම මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. සරුවක්යන් වහන්සේ එතන දේශනා කළේ මේ බෝධිපාක් ධර්මයන් අතුරින් මුල් තැන ලැබෙන්නේ සතිපට්ඨාන සතරටයි. එතකොට මේ සතිපට්ඨාන සතර එදා මේ දෙදෙනාගේ సంతානේ වැඩම නිසා තමාට පිහිටක් කරගෙන දෙව්ලොවට ගියා. තමාට පිහිටක් කරගෙන බුදුසසුනේදී මඟඵල නිවන් සුව ලබන්න වාසනාව වුණා. එනිසා සරුවක්යන් වහන්සේ මෙහිම දේශනා කළා ගෝචරේ භික්ඛවේ චරතේ සකේ පෙත්තිකේ විසයේ. මහණෙනි තමාගේ පියාසතු ගොදුරු බිමේ හැසිරෙත්වා. ඒ පියාසතු ගොදුරු බිමේ හැසිරෙනවා නම් කෙලෙස් මායයට ඉඩක් ලැබෙන්නේ නැත, අරමුණක් ලැබෙන්නේ නැත. මොකක්ද මේ පියාසතු ගොදුරු බිම කියන්නේ? පියා වශයෙන් හඳුන්වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතු ගොදුරු බිම නම් සතිපට්ඨාන සතරයි. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසේ සෑමදෙනා විසින් සතිපට්ඨාන නැමැති මේ ගොදුරු බිමේම හැසිරීමෙන් දවස ගත කළ යුතුයි. මේකට නිදසුනක් සංයුත්ත නිකායේ සඳහන් වෙනවා එක්තරා කැටකිරිල්ලක්. කැටකිරිල්ල කියන්නේ මේ කුඹුරේ ජීවත් වෙන වී කුරුල්ලෝ. එවැනි වී කුරුල්ලෙක් තොරණක් අගමින් අවුව තපමින් හිටියා. ඒ වෙලාවට සකුණක්ගේ කියන උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා මේ කුරුළු පැටියා. මේ කැටකිරිල්ල කෑ ගහලා කිව්වා අනේ මගේ අවාසනාව. මගේම කාලකන්නිකම. මගේ පියා සතු ඉදෙමි හිටියානම් මට මේ උපද්දරේ වන්නේ නැහැ කිව්වා. ඒතර මේ උකුස්ස අහනවා තමන්ගේ පියා සතු ඉදෙම කොහෙද? මගේ පියා සතු ඉදෙම නම් අර කුඹුරේ සීසාපු හී කැට අතරයි. එහෙනම් එතන වාඩි වෙන්න ගිහින් එතනින් මගේ නිදහසක් නොවන හැටි බලන්න කිව්වා. දැන් කැටකිරිල්ල නිදහස් වෙලා ගිහින් අර කුඹුරේ ලියද්දී සීසාපු හී කැටයක් උඩ වාඩි වෙලා අභියෝගයක් කළා. දැන් ඉතින් රජා පුළුවන් නම් එන්න කිව්වා. උකුස්සත් මාන්නාදික බැවින් අහසේ 3-4 වරක් සෙසාරා පියාසර කරලා වේගෙන් බහගෙන ආවා. වේගෙන් බහගෙන එනකොට මේ කැටකිරිල්ල දන්නවා දැන් ඊටාම සමීපයි කියලා දැනගත්ත ගමන් අර හී කැටේ අස්සර රිංග ගත්තා. සිංග ගන්නකොට මොකද උනේ? උකුස්සට වේගයේ දරා ගන්න බැරුව අර වේලිච්ච හී කැටේ මැටි කැටේ පපුව වැදිලා තැලිලා මැරිලා වැටුණා. ඒ වෙලාවේදී කැටකිරිල්ල එළියට ඇවිල්ලා සිංහනාදයක් කරන්න වගේ මගේ පියා සතු ඉදමේ හිටියේ නිසා සතුරාගෙන් මං ජයගත්තා කිව්වා. මෙන්න මේක නිදසුනක් වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළේ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පින්වත් හැමදෙනා සතිපට්ඨාන මෙතේ මේ පියා සතු ඉදමේ ඉන්නවා නම් ඔය කෙලෙස් මායයට අහු වෙන්නේ නැහැ. කෙලෙස් මායя කියලා කියන්නේ මේ අපේ චිත්තසංතානෙ අපරිසුදු කරන කිලුටු කරන අපිව දුකට පමුණුවන භයානක ධර්මතා රාශියක්. ඒවා තියෙනවා ක්ලේශ මූල වශයෙන් 3ක්. ලෝභ දෝෂ මෝහ. ක්ලේශ වස්තු වශයෙන් තියෙනවා 10ක්. ඒ වගේම විස්තර වශයෙන් තියෙන 1500ක්. ඒ කොම ක්ලේශ ධර්ම, ක්ලේශ මායя. ඒ ක්ලේශ මායя අපිව ගිල ගන්න ඉන්නවා හැම වෙලාවෙම. අර උකුස්සා වගේ. යම් හේකින් අපි සතිපට්ඨාන මනසිකාරයෙන් තොරව ඉන්නවා නම්
අනිවාර්යෙන් අපේ සිතට මේ ක්ලේශයක් ඇතුල් වෙනවා. ඇතුල් අපෝ ගිල ගන්නවා, අපේ ගුණ ජීවිතේ ගිල ගන්නවා. අපෝ අනතුරට භාජන කරනවා, අපට අකුසල් සිදු කරනවා. වචනෙන් නැත්තම්, කයින් නැත්තම්, හිතින් හරි අකුසල් සිදු වෙනවා. ඒක නිසා නිරතුරුවම සතිපට්ඨාන සිහියෙන් වාසය කිරීම නැමැති පියාසතු ඉදමේ හැසිරෙත්වා කියලා සරුවක්යන් වහන්සේ මේ කටකිරිල්ලගේ උපමාවක් ඉදිරිපත් කරමින් දේශනා කළා තියෙනවා. ඊළඟට අපි සඳහන් කරන්නේ අවසාන වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළා. මගේ ශාසනයේ සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාම ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියලා අනුශාසනා පහක් කළා. එතන ආයුෂයෙන් වැඩෙත්වා කියන්නේ මේ ජීවත් වෙන වයස් ප්‍රමාණය නෙමෙයි. මේ අවුරුදු 50, 60, 70 ආදි වශයෙන් වයස් ගණන් කිරීම නෙමෙයි ආයුෂයෙන් වැඩෙත්වා කිව්වේ. මේ ජීවිතේ මතු භවයන්ෙහිදී නිවන දක්වාමත් උපනුපන් තැන දීර්ඝායුෂ ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතු ධර්මතා 4ක් තියෙනවා. ඒ මොනවාද? කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල විමර්ශාව කියන මෙන්න මේ 4යි. දාන, සීල, භාවනා ආදී කුසල ක්‍රියාවන් කිරීම සඳහා යන්තාක් ඡන්දය ඇති කරගන්නවා නම් ඒක දීර්ඝායුෂට හේතුවක්. යන්තාක් වීරිය පහළ කරගන්නවා නම්, යන්තාක් කුසල චිත්තයේ ශක්තිමත් කරගන්නවා නම්, යන්තාක් විමර්ශන නුවණ පහළ කරගන්නවා නම් මෙන්න මේ 4 දියුණු කර ගැනීම නිසා පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ ශීලවන්තයෙක් වෙනවා. ඒ වගේම ධ්‍යාන සමාධි සමාපatti ලබන්නෙක් වෙනවා. එසේම විපස්සනා ඥාන වඩන්නෙක් වෙනවා. ඒ ඉර්ධිපාද 4ක් මේ කිව්වේ. මේවට අධිපති කියලා කියන ඉර්ධිපාදක් කියලා කියනවා. මේ ඉර්ධිපාද 4 තමන්ගේ සිතේ වැඩුණා නම්, දියුණු කරගත්තා නම් මේක තමයි ආවිෂ කියලා කියන්නේ. එනිසා මගේ ශාසනයේ සියලු දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනා උපනම්පත් යන ආයුෂයෙන් වැඩෙන්නත්, විනාශ නොවන ආයුෂ වෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට මඟඵල නිවන් සුව ලැබෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීම පිණිස මේ කියන ඡන්දච්චේ විරිය චිත්ත විමර්ශා කියන ඉරිදිපා ධර්ම වඩත්වා කියලා අනුශාසනා කොට වදාලා. ඊළඟට වර්ණ සම්පත්තිය. වර්ණ සම්පත්තිය කියන්නේ මේ ශරීරයේ පාට නෙමෙයි, ගුණ වර්ණාවක් නෙමෙයි. ශරීරයේ පාට ගුණ වර්ණාව කියන්නේ මේවා ලැබෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුවයි මොනවද මේ හේතුව? සුපරිසුද්ධව රක්නා සීල සම්ප්‍රදායයි. ගෘහස්ත පින්නතුන් විසින් නිත්‍ය සීල වශයෙන් පංච සීල, ආජීව වස්සමක සීල, අධි සීල වශයෙන් උපෝසත අෂ්ටාංග සීල, නවාංග උපෝසත සීල, ගාඨ දස සීල මේවා ආරක්ෂා කරනවා. ශාසනයේ පැවිදි උතුමන් වශයෙන් සාමණේර දස සීලේ, කෝටියක් සංවර උපසම්පදා සීලේ රකිනවා. මේ තම තමා රක්නා සීලය අංග 8කින් රකිනවා. අඛණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමට්ඨ, සමාධි සංවද්දික. අඛණ්ඩ කියන්නේ රක්නා සීලයේ මුලින් අගින් නොකඩා රකිනවා. අච්චිද්‍ර කියන්නේ මැදින් නොබිඳ රකිනවා. අසබල කියන්නේ තනියෙන් පේලියට සිකපද නොමිද රකිනවා. අකල්මාස කියන්නේ තනින් තන සිකපද නොමිද රකිනවා. බුද්ධිස්ස කියන්නේ ලෞකික ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියක් අපේක්ෂා නොකොට නිවන් පතා රකින්නවා සීලය. විඤ්ඤුප්පසත් කියන්නේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දුටුව සාදුකේ අනුමෝදන් වෙන්නේ සුදුසු පරිද්දෙන් සීලය රකින්නවා. ඒ වගේම අපරාමට්ඨ කිව්වේ මේ සීල නිසා මට දෙව්ලෝ යන්න ලැබේවා, සක්විති රජ වෙන්න ලැබේවා, ප්‍රදේශ රජ වෙන්න ලැබේවා, ධනෙ ලැබේවා, පිරිවර ලැබේවා ආදි වශයෙන් භව සම්පත් නොපතා නිවන් පතා රක්නා සීලයට කියනවා අපරාමට්ඨ සීලය. සමාධි සංවත්තනිය කියන්නේ මේ විදිහේ රක්නා සීලය නිසා වාඩි වෙලා හිටියා හිත සමාධි වෙනවා. හිතගෙන හිටියා හිත සමාධි වෙනවා. ඇවිදින්මින් හිටියත් නිදාගෙන හිටියා හිත සමාධි වෙනවා. මොකද හිතේ විපිලිසාරයක් එන්නේ, පසුතැවිල්ලක් එන්නේ, මගෙන් අසවල් සිකපදේ කිලුටුණා බිඳුණා කියලා සැකයක් නැහැ. ඒක නිසා Tamanne කුක්කුච්චයක් විච මේ පසුතැවිල්ලක් නොමැති බැවින් හැම තැනකදීම භාවනාවට යෙදූ ප්‍රමණින් හිත සමාධි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් රැකනාලද සීලය සීල විසුද්ධිය හැටියට හඳුන්වනවා. ඒ විදිය සීලය රැක්කා නම් උපනුපන් තැන බොහෝම ලස්සන ශරීර ලැබෙනවා. උපනුපන් තැන සෑම දිනාගේ ගුණ වර්ණාව තමාට ගලාගෙන එනවා. අහස පුරා දෙවියන් බ්‍රහ්මයන් දක්වා දසදිසා දක්වාම තමන්ගේ ගුණ කතනේ පැතිරෙනවා සීලවන්තයාගේ. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ
කායික වර්ණයෙන්ද ශරීර වර්ණයෙන්ද එවාගෙම ගුණ වර්ණයෙන්ද වර්ණවන්ත වන පිණිස ශීලවන්ත වෙත්වා කියලා දෙවෙනි අනුශාසනාව කළා. තුන්වෙනි කාරණය සැපයෙන් වැඩෙත්වා කිව්වේ. මේ කියන්නේ ඉඳුරම් පිනවීමේ සැපයක් නෙමෙයි. ඇහෙන් දැකලා කනින් අහලා ගඳ සුවඳ විඳලා එවාගෙම රස නීරස විඳලා කායට ස්පර්ශ විඳලා ඒන් ලැබෙන ආස්වාදයක් නෙමෙයි. එනත්තන් ධනෙ නිසා, කුලිය නිසා, දූ දරුවන් නිසා, දේපල නිසා, නම්බුනාම නිසා විඳින සැපේකුත් නෙමෙයි. මෙතන සැපේ නමෙන් කියන්නේ නිරාමිෂ සැපයයි. නීවරණයන්ගෙන් තොර සැපයයි. එනම් සමාධියයි. සමාධිය නමින් එතන හැදෙන්වෙනවා උපචාර සමාධිය සහ අෂ්ඨ සමාපatti. උපචාර සමාධිය කියන්නේ නීවරණයන්ගෙන් තොර වූ කාමාවචර චිත්ත සමාධියයි. අෂ්ඨ සමාපatti කියන්නේ රූපාවචර ධ්‍යාන 4 සහ අරූපාවචර ධ්‍යාන 4යි. මේවා හිතේ එකක් හරි උපදවා ගත්තා නම් ඒ තැනැත්තා විඳින්නේ නිරාමිෂ සැපයක්. ඒ නිරාමිෂ සැපය අදට නෙමෙයි නිවන දක්වාම යනවා. ඒ කියන්නේ ඒ ධ්‍යාන සිත් වැඩිමින් සමාධි සිත් වැඩිමින් ඒ තුලින් තමාගේ සංකානේ ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග මේ කියන බෝධිපාක්ෂ ධර්මයන් හිතේ දියුණු වෙනවා. ඒ දියුණු වීම නිසා තමාගේ සිතේ ඒ සමාධිය පිහිට කරගෙන විපස්සනා වඩලා මඟඵල නිවන දක්වාම ආબોධයක් ලබනවා. මෙන්න මේක නිසා මගේ ශ්‍රාවකයන් විසින් සැපවත් වීම පිණිස සමාධි භාවනා වඩත්වා කියලා තුන්වෙනි අනුශාසනාව කළා. හතරවෙනි අනුශාසනයේ භෝග සම්පත්තිය ගැනයි. මෙතන භෝග සම්පත්තිය කියන්නේ මේ ගෙවල්, දොරවල්, ඉඩකඩම්, යාන, වාහන, වතු පිටි, කුඹුරු ආදී මේවා නෙමෙයි. මේවා නෙමෙයි භෝග සම්පත් කියලා කියන්නේ මෙතන. භෝග සම්පත් කියන්නේ මේ ජීවිතේ නිවන් දක්නා ජාති දක්වාමත් උපනුපන් තැන අවශ්‍ය දේවල් දුටු තැන හැම පැත්තෙම ලැබෙන්නේ සුදුසු තරම් වාග්යවන්ත ගුණයක් උපදවා ගැනීමයි. ඒ මොනවද? ඒ කියන්නේ උපනුපන් තැන දෙමෝපියන්ට ප්‍රිය වෙන්නේ, සහෝදර සහෝදරියන්ට ප්‍රිය වෙන්නේ, මව්පස පියපස සිළු ඥාතීන්ට ප්‍රිය වෙන්නේ, ගම්වැසියන්ට ප්‍රිය වෙන්නේ, රටවැසියන්ට ප්‍රිය වෙන්නේ, ලෝවැසියන්ට ප්‍රිය වෙන්නේ තමන්ගේ සිතේ දියුණු කරගන්නා ලද සතර බඹ විහරණය නිසායි. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණාංග 4යි. මේ ගුණාංග 4 යම් පමණක් දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්නා පමණට මුළු ලෝලසියන්ට තමා ගැන අනුකම්පා වගේම ප්‍රසාදය ඇති වෙනවා. හැම දිනකටම ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ඒ සිව් බඹ විහරණයේ වැඩි වීම නිසා සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වේදවා. නපුරු සියන නොදකින්නෙක් වෙනවා. මිනිසයන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වසවිස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. එවාගෙම මහාහිත සමාධි වේදවා. මොහොනේ වර්ණයේ පහපත් වෙනවා. නුමුලාව කලුරිය කරනවා. ධ්‍යාන වඩා හිටියානම් බමලෝ උපදිනවා. එසේ නැතත් සුගතියේ උත්පත්තිය ලැබෙනවා. උපනුපන් තැන අර වගේ රටවැසියන්ද, ගම්වැසියන්ද, මව්පස පියපස ඥාතීන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්ද ඉසේ පිපුණු මලක් වාගේ, ගෙලේ පැලිඳි මුතුආරයක් වාගේ ප්‍රියමනාප භාවයටපත් වෙනවා. හැම දිනම මේ තැනැත්තා දකින්ද, කතා කරන්ද ආශා කරනවා, කැමති වෙනවා. උසස් කනතුරු ලබන්නත් එතුමා වාසනාවන්ත වෙනවා. මේක නිසා උපනුපන් තැන භෝග සම්පන්න ලැබුණු පිණිස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩත්වා කියලා සතරෙනි අනුශාසනා පැවැත්වුවා. පස්වෙනි කාණේ තමයි බලයෙන් වැඩෙත්වා. මොකක්ද මේ බලය කියන්නේ? ධන බලය නෙමෙයි, පරිවාර බලය නෙමෙයි, සේනා බලය නෙමෙයි, එවාගෙම නම්බුනාමාදී තනතුරු බලයක් නෙමෙයි, වෙනත් ලෞකික ආමිෂ බලයක් නෙමෙයි. මේ බලයෙන් නමින් හඳුන්වන්නේ ප්‍රඥා බලයයි. ප්‍රඥාවේ තියෙනවා කිංකාමේ ඥානය, සුතමේ ඥානය, භාවනාමේ ඥානය කියලා අවස්ථා තුනක්. කිංකාමේ ඥානය කියන්නේ කාගෙන්වත් අසාදරාගෙන නෙමෙයි, කේවල නෙමෙයි, පාඩම් කරලා නෙමෙයි. තමන්ගේම නුවණින් යම් දේවල් තීරණය කරගෙන නිෂ්පාදනය කරන්න සමර්ථ වෙනවා. තමන්ගේම නුවණින් කරන ඒ නිෂ්පාදනය සඳහා යෙදූ නුවණට කියනවා චින්තාමය ඥාන. ඒක යෝනිසෝ මනසිකාරයට අයිති. ඊළඟට සුත්තමේ ඥාන කියන්නේ බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, බණ පාඩම් කිරීමෙන්, එවාගේ භාෂා ශාස්ත්‍ර ඉගෙනීමෙන්, ඒ වාගේ දෙයකින් ලැබෙන අධ්‍යයනයේදී කියන සුත්තමේ ඥාන කියලා. භාවනාමය ඥානයයි මෙතන සඳහන් කරන්නේ. භාවනාමය ඥානය කියන්නේ සමත භාවනා, විපස්සනා භාවනා සම්බන්ධව උපදවා ගන්න ප්‍රඥාවයි. සමත භාවනා තියෙන ඔක්කොම 40ක්. දස කචන ධ්‍යාන, දස අසබ ධ්‍යාන, අනුස්සති 10, බ්‍රහ්මයාර 4, ආහාර පටික්කුල සංඥා, ධාතු මනසිකාර,
අරූප සමාපatti 4 කියලා ඔක්කොම තියෙනවා 40ක්. එයින් දස කසිනෙන් රූපාචර ධානය සියල්ල උපදවන්න පුළුවන්. දස කසිනිය අතුරෙන් ආකාශ කසිනිය ඇර ඉතිරි 9න් අරූප ධානය සියල්ල උපදවන්න පුළුවන්. දස අසුභයෙන් පළවෙනි ධානය පමණක් උපදවන්න පුළුවන්. මෛත්‍රී කරුණා මුදිතා කියන මේ තුنين ධාන තුනක් උපදවන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් 4වෙනි ධානය පමණක් උපදවන්න පුළුවන්. අනුස්සති 10න් කායගත සතිය වැඩිවීමෙන් ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ආනාපාන සතිය වැඩිවීමෙන් රූපාචර ධානය සියල්ල උපදවන්න පුළුවන්. ඉතිරි භාවනා 10. ඒ කියන්නේ අනුස්සති 8යි ආහාරයේ පටික්කුල සංඥාවයි චතු ධාතු පවත්තාන කියන ධාතු මනසිකාරයයි 10න් උපචාර ධාන පමණක් උපදිනවා. ඊළඟට අරූප සමාපatti වලින් අරූප ධාන 4 උපදිනවා. මේවා වඩනවා. මේවා වැඩිම නිසා මේක මෙයින් ඇති වෙන්නේ භාවනාමය ඥානය. ඒවා සම්බන්ධ විවිධ ආකාරයෙන් තමන්ට කරුණු ඉගෙන ගන්න කියනවා. කසින භාවනා වැඩිීමේදී පරිකාරම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත මේවා. පරිකාරම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි මේවා. මේවා ඉගෙන ගන්න තියෙනවා. ඒවා ආબોධ කර ගන්න තියෙනවා. ඒ වගේම ප්‍රථම ධානයේ නම් මේ අංග 5, ද්විතිය ධානය නම් මේ අංග 3, තෘතිය ධානය නම් මේ අංග 2, චතුර්ථ ධානය නම් මේ අංග 2, අරූප සමාපatti කියන්නේ මේවා ඔක්කොම තමන් අධ්‍යයනය කරලා අධ්‍යක්ෂින් ලබා ගන්නවා. ඒවට කියනවා සමාධි භාවනාමය ඥානයි කියලා. ඊළඟට තියෙනවා විපස්සනා. මේ සමාධි භාවනා වැඩි කෙනෙකු විසින් තමා ලබාගත් සමාධි ආලෝකයෙන් හැරෙනවා විපස්සනාවට. ඒ හැරෙන්නේ බොහෝ සෙයින් ධාතු මනසිකාරයේ දොරටු කරගෙනයි. අපේ මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවක් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒ සතර ධාතු ප්‍රධාන කොටගෙන සුද්ධාස්තිකල රූප කලාප තියෙනවා රූප 8 බැගින්. ඒ වගේම රූප 9 බැගින් කලාපක් තියෙනවා රූප 10 බැගින් කලාප තියෙනවා. ඒ වගේ කලාප ක්‍රම ඔක්කොම තියෙනවා 23ක්. ඒවා ඔක්කොම දැක ගන්නවා අර ආලෝකේ. ඒ කියන්නේ දැන් අපේ හෘද වස්තුවට ආලෝකයේ විහිදුවලා ඒ තියෙන රූප කලාප 6ක් රූප වශයෙන් 54ක් තියෙනවා. ඒ කලාප 6 රූප 54 දැක ගන්නවා. චක්ෂු මේ ద్వාරයේ චක්කු වස්තුවේත් ඒ වගේ රූප 54ක් තියෙනවා. සෝත වස්තුවේත් 54ක්, ගාහන වස්තුවේත් 54ක්, කාය ජීව වස්තුවේත් 54ක්, කාය වස්තුවේ තියෙන රූප 44යි. ඒ වගේම ජඨරාග්නේ රූප 9ක් තියෙනවා. ඊළඟට භාමේ තමන්ගේ సంతානෙහි චිත්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 8ක් බැගින් ලැබෙනවා. ඊර්ත සමුත්ථාන වශයෙන් රූප කලාප 4ක් ලැබෙනවා. ආහාර සමුත්ථාන වශයෙන් රූප කලාප 2ක් ලැබෙනවා. මේවා ඔක්කොම දැක ගන්නවා රූප. ඒවායේ හේතු සම්බන්ධතා දැන ගන්නවා. ඒවා එකක් ගාන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන මේවා දැක ගන්නවා. මේ විදිහට එයින් ලැබෙන ආબોධයේදී කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. තමන්ගේ චිත්තසංතානයේ සීලම චිත්තචෛතසික ධර්මයන්ොත් දැක ගන්නවා. බාහිර සංතානවලත් නාම රූප දැක ගන්නවා. එයින් නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගන්න. එයින් නොනවති ඊළඟට මේ නාම රූප කියන්නේ ඒවා දෙවියෝ මැවුවා නෙමෙයි. ඉබේ හටගත්ත නෙමෙයි. ඒවා හේතුඵල සම්බන්ධතාව ආબોධ කර ගන්නවා පටිච්ච සමුප්පාදය අනුව. ඒකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට ඒවා හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එයින් ලැබෙන උදය වය කියන ඥානයක්. උදයව්‍ය ඥානය. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. උදයව්‍ය ඥානය. උදයව්‍ය ඥානය ලැබුණේ සම්මාර්ෂණ ඥානයේ ආරම්භ කිරීමෙන්. සම්මාර්ෂණ ඥානය කියන්නේ ත්‍රිලක්ෂණයට යොමුවීම. ඊළඟට භංගානුපස්සනා ඥාන, බායතුපට්ඨාන ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංචිතු කම්මිතා ඥානෙ, පටිසංකානුපස්සනා ඥානෙ, සංකාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානය කියලා ඥාන පරම්පරාවක්ම ලැබෙනවා. ඒ කොහොම භාවනාමේ ප්‍රඥා බලයයි. ඊළඟට සෝතාපට්ටි මග්ග ඥාන ඵල ඥාන, සකදාගාමී මග්ග ඥාන ඵල ඥාන, අනාගාමී මග්ග ඥාන ඵල ඥාන, අරහත් මග්ග ඥාන ඵල ඥාන කියලා මේ ලෝකෝත්තර ඥාන 8 පහළ වෙනවා. ඒතකොට මෙන්න මේ කියන්නේ ධ්‍යාන වැඩිීමේ ප්‍රඥාව, විපස්සනා වැඩිීමේ ප්‍රඥාව සහ මාර්ගඵල ඉපදීමේ ප්‍රඥාව. මේකට කියනවා ප්‍රඥා බලය. මේ ලෝකේ විඳින්න බැරි, යටපත් කරන්න බැරි බල ධර්ම තියෙනවා 5ක්. ඒවට කියනවා පංච මාර බලය කියලා. ක්ලේශ මාරය, ස්කන්ධ මාරය, අபிසංස්කාර මාරය, දීපුත්‍ර මාරය සහ මච්චු මාරය කියලා. මේ මාර ධර්ම 5 මැද පවත්වන්න තියෙන එකම බලය තමයි භාවනාමය ප්‍රඥා බලය.
අන්තිමට ලැබෙන අරිහත් මාර්ග ඥානයෙන් මේ සියලුම මාර බල සියලුම විදමනය වෙනවා, විනාශ වෙනවා. ඒක නිසා මගේ ශ්‍රාවකයන් විසින් මේ දීර්ඝ සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් අනන්ත දුක් විඳින්මින් ආපු මේ ස්කන්ධ පරම්පරාව ජයගෙන මාර ධර්ම පහ අභිභවනය කරගෙන කවදාකවත් මාරයන්ට යටත් නොවෙන්නේ මච්චු දෙය ඉක්මවා යන්නේ අමච්චු දෙය කියන මඟඵල නිවනටපත් වෙන මේ සතර මඟඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥා වඩත්වා කියලා අනුශාසනා කළා. ඉතින් මේ දේශනාව තුළින් ඒ සමාධිමත් ධර්මයට සවන් දුන්නා වූ සංඝ පිරිස අතර 20000ක් දෙන ත්‍රිවිද්‍යා සත් අභිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වේවදාලා. ඊළඟට අනිත් දී පිරිස අතරින් විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කළා. අහසේ දෙවි දේවතාවොත් එසේම අධිගම ලැබුවා. මේ දේශනය හඳුන්වන්නේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රය. දීඝනිකාය 25 වෙනි සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළින් අපට ගන්න විශාල අර්ථ සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ දික් සසරදී අපේ භවයෙන් භවයට නැත මුහුණ පාන සිදුවෙන දේවල්. ඒ කියන්නේ කාලයකට අවුරුදු අසංඛ්‍යය ආශයතිවත් අපි ඉපදෙනවා. ආය කාලයකට දසවර්ෂයකට බැලලත් සත්ව විනාශයකට ලක් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේ තුල අපේ අර ලෝක ස්වභාවයට අනුව ක්ලේශයන්ගේ බලපෑම් වලට යටත් වෙනවා. ඒ නිසා අර අසංඛ්‍යයෙන් ඉඳලා ආයසයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා, සැපයෙන් පිරිහෙනවා, කාය බලයෙන් පිරිහෙනවා, ඥාන බලයෙන් පිරිහෙනවා, ගුණයෙන් නුවණින් පිරිහෙනවා, සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් පිරිහෙලා අයමත් අන්ත පරිහානියටපත් වෙලා සත්ව විනාශයට ලක් වෙනවා. අයමත් ඉතින් ගුණ ධර්ම දියුණු කරගෙන ගියත් අයත් ওই තත්ත්වයට එනවා. මේ වාගේ තමයි මනුෂ්‍ය ලෝකයේ. ඔය අතරේ තිරිසන් අපායට අනන්ත වාරවල යන්න වෙනවා. പ്രേත අපායට යන්න වෙනවා. අසුර අපායට යන්න වෙනවා. ලෝකාන්තර නරකයට යන්න වෙනවා. අතමා නරකයට යන්න වෙනවා. ඔසුපත් නරක වලට යන්න වෙනවා. ඊටසක් වලටත් යන්න වෙනවා. මේ වාගේ දුක් ඇතිතන් වලට අනන්ත වාරවල අපට යන්න වෙනවා. ඒ වගේම අපේ කලාතුරකින් මනුලොවට එනවා. තවත් කලාතුරකින් දෙව්ලොවටත් යනවා, බඹලොවටත් යනවා, අරූප ලෝකයටත් යනවා. මේ ඉහළ ලෝක වලට යනවාට වඩා පහළ පාත ලෝක වලට තමයි වැඩියෙන් යන්නේ. මෙන්න මේක නිසා මේ ලෝක ස්වභාවය ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කාගේවත් මෙහෙයවීමක් නොවේයි. මේ ක්ලේශ ධර්මයන්ගේ බලපෑම නිසායි මේ දියුණු වීම හා පිරිහීම සිදුවෙන්නේ කියන එක සරුවක්යන් වහන්සේ තෝරලා දුන්නේ. අර පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් වෙනවා උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඊතාවසා ධාතු යදිදන් ධම්ම නියාමතා ධම්මට්ඨිතා ධම්ම නියාමතා කියලා. බුදුවරයන් වහන්සේලා ලෝ පහළ වුණත් නූපන්නත් මේ ලෝකයේ තියෙන හේතුඵල ධර්මතාව හැමදාම එකලෙස පවතිනවා කියන එක මෙහිදී සඳහන් කළා. ඒක නිසා මේ ලෝක ස්වභාවයට යටත් වෙලා හරියට රෝදයක් මෙන් කැරකෙන මේ භව චක්‍රයට යටත් වෙලා සංසාරයේ අනන්ත ජාතිවල ජාති ජරා මරණ ආදීන් පෙළෙන අප විසින් ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උත්තරීතර නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගයේ වෙන සතිපට්ඨාන භාවනා මුල් කොට ඇති මේ භාවනා පිළිවෙත් අනුගමනය කරමින් මේ භවතරණය කිරීම සඳහා පියනගී යුතුයි කියන එක මේ දේශනෙන් ගත යුතු විශේෂ අනුශාසනාවක්. ඒකම අපි තවත් අදිෂ්ඨානයක් කරගන්නට ඕනේ. දැන් මෙහිදී සඳහන් කළ අර අවුරුදු 80000 ඉඳලා ප්‍රාණඝාත ආදී අකුසල් ආරම්භ වෙච්ච හැටි. එනිසා අපට අද මේ ජීවිතයේ තා පිරිසිදුව පන්සිල් රකින්න අතර අටසිල් දහසිල් ආදී ගුණ රකින්න අතර මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නුනොත් නිවන් දකින අතුරු උපනුපම් භවයක් පාසා අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා, අදින්නාදානයක් නොම වේවා, මිත්‍යාචාරයක් නොම වේවා, එවාගේ මුසාවාදයක් නොකියවේවා, කේලමක් නොකියවේවා, පරිසබසක් නොකියවේවා, හිස්බසක් නොකියවේවා, සුරාපානයක් නොම කෙරේවා, අනුන්ගේ දෙයට දැඩි ආසාවක් ඇති නොවේවා, ක්‍රෝධ ඊර්ෂ්‍යා ඇති නොවේවා, මිසදුට ගැනීමක් නොවේවා කියලා අපි දැඩිසේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වාගේ ක්ලේශ ධර්මයන් සිදුවෙන්න හේතු වෙන උපක්ලේශ 16ක් තියෙනවා. ඒවත් අපි අදිෂ්ඨාන කරලා යටපත් කරන්න පුරුදු වෙන්නට ඕනේ. අවිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ,
ඉස්සා මච්චරිය මායා සාටේය තම්බ සාරම්භ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාටේය තම්බ සාරම්භ මාන අතිමාන මද ප්‍රමාද කියන මේ 12 මහා උපක්‍රේෂයක් තියෙනවා. ඉසාප මේ රක්නා සීලය නිසා අප සිදු කරන සෑම කුසලයක් නිසා ඒ ශක්තිය බලයෙන් අපට නිවන් දකින අතුරු මේ 12 මහා ක්ලේශයන්ට උපක්ලේශයන් යටපත් නොවි අපේ නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා කියලා අපි අදිෂ්ඨාන කළ තියා ගන්නට ඕනේ. ඒ වගේම මෙහිදී සඳහන් වෙනවා සතිපට්ඨාන භාවනාවක් ගැන. මේ සතිපට්ඨාන භාවනාව කොහොම තියෙනවා විශේෂ එකක්. ඒ විශේෂ කැදෑරුම් සතිපට්ඨාන භාවනාව හැම කුසල සිතක් ගානේ අපට එකතු වෙනවා. දැන් අපි නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි নমස්කාරය කිව්වා. මේ নমස්කාරය කියන කොටත් අපේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා. ඒ වගේම තිසරණේ කියන කොටත් සීලේ සමාදන් වෙන කොටත් එක වචනයක් ගානේ අපේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා. ඒ වගේම දොහොත් නගා වඳිනකොට පසංග පිළිතුරා වඳිනකොට සාදුකාර දෙනකොට මේ වත් පිළිවෙක් කරනකොට සිතක් ගානේ සතිපට්ඨාන හතර වැඩෙනවා පින්නතුනි. ඒ වගේම අපි යම් කිසි දෙයක් මනසුකාර කරනවා. බුදු ගුණ හිතින් කියවනවා වචනින් කියවනවා. දහම් ගුණ සංඝ ගුණ හිතින් කියනවා වචනින් කියවනවා. ඒ වගේම මෙත් වඩනවා. මේ හැම තැනකදීම අපේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ. අපි දැන් සඳහන් කරමු নমස්කාරය කියනකොට කොහොමද සතිපට්ඨාන හතර වැඩෙන්නේ. ඒ নমස්කාරය කියන වෙලාවේ අපේ සිතේ පහළ වෙනවා පින්නතුනි කුසල සිතත් එක්ක ඡායසක ධර්ම 33ක්. ඒ 33 ඇතුලේ තියෙනවා සෝබන ඡායසක ධර්ම 19ක්. ඒ 19න් එකක් තියෙනවා සති කියලා ඡායසිකයක්. මේ සති ඡායසිකයේ අර ඒ මොහොතේදී අපේ හිතේ පහළ වෙන අපි දොහොත් නගා වඳිනවනේ নমස්කාර කරනකොට අන්න ඒ කය හැසිරීමේ කුසල් සිහියෙන් අන්න කායානුපස්සන සතිය සතිපට්ඨාන එලය අපේ සිතේ සොම්නස තියෙනවා සතුට තියෙනවා සතුටෙන් අපි নমස්කාර කියන්නේ එතකොට ඒ සිතේ ඇතින සොම්නස් වේදනාව සිහියෙන් යුක්ත බැවින් අන්න වේදනානුපස්සනාව ඒ වගේම අපි මොහොතේ තියෙන කුසල් සිහිය සිතක් ඒ කුසල් සිතේ සිහියෙන් යුක්ත බැවින් ඒක චිත්තානුපස්සන සතිපට්ඨාන ඊළඟට අපේ ඒ ඉතිරි ඡායසක ධර්මයන් සිතත් එක්ක ඉතිරි ඡායසක ධර්මයන් සිහියෙන් යුක්තයි. ඒක ධම්මානුපස්සන සතිපට්ඨාන. ඔය වගේම හැම කුසල සිතක් ගානේ සතිපට්ඨානේ සම්බන්ධ වෙන හැටි අපි තේරුම් කරගත්තාම අපට තියෙන්නේ සෑම ඉරියව්වක තබන පියවරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් පාසා කුසල සිතින් වාසය කරන්න පුරුදු වීමයි. කුසල සිතින් වාසය කිරීම සඳහා කළ යුතු වන්නේ ඊට සුදුසු මානසිකාරී හිතේ පෙළගස්වා ගැනීමයි. අපි මෙතන කියවුණානේ සතර බඹ විහරණ කියලා භෝග සම්පන්න ලබන්නේ ඒක බොහොම ලේසි දෙයක්. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් මේ ආශ්‍රමයේ ඉස්සරහට එනකොටම අපිට හිතන්න පුළුවන් මේ ආශ්‍රමයේදී අහසේ දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයට වැඩම කරන ස්වාමින් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ආශ්‍රම වාසී සිල්මයන්යන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයේ සම්බන්ධ දායක දායිකාවෝ සියල්ලෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ආශ්‍රමයට අද පැමිණෙන සෑම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට මේ ඉදිරිපත් වෙනකොට මේ පාරක් තියෙනවා. මේ පාර හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ගේට්ටුව හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ගස් කොළන් වැව්ව ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ කුටිසෙනසුන් නිදුකල ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ පඩිපෙළ හැදුව ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ දොර ජනෙල හැදුව ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ වගේ කොච්චර පුළුවන්ද අපට හිත හිතා මෛත්‍රී පිරිසිත පිහිටවන්නට. කෙනෙක් දකින ගමන්ම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට යමක් දෙනකොට නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන්. කෙනෙකුගෙන් ළමක් ගන්නකොට නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට වචනයක් කියන්න පළමුවෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට ආචාර කිරීමේදී නිදුක් නිරෝගී සුවපත් වේවා හිතන්න පුළුවන්. මේ විදිහට බැලුවාම ඒකට අමුතියෙන් කටපාඩම් කරන දෙයක් ඇත්තේ නැහැ. හැම දෙයක් ගැනම තමන්ගේ හිතේ මෛත්‍රිය විහිදුවන්න පුළුවන්. අර බෝකොටුව ළඟට එනකොට මේ බෝකොටුව හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ බෝධි රෝපණය කළ ඇත්තෝ උපනුපන්තන නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ බෝකොටුවට එන පාර හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ අභිනව ආවාසයෙන් යම වූ සෑම දිනා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ඔය විදිහට එකක් ගානේ මේ ආශ්‍රමයට ඇතුල් වෙන්නේ ඉස්සරම මෛත්‍රී සිත වඩන්න පුළුවන්.
ආපසු ගෙදර යනකොටත් මේ පාර හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ වාහන හැදුව ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ මාර්ගයෙන් අහසින් දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ මාර්ගය ඉදිරියෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ මාර්ගයේ පස්සෙන් යන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ මාර්ගයේ දෙපැත්තේ ඉන්නේ නැත්තු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ අහසේ ඉන්න සත්‍යෝ, පොළවේ ඉන්න සත්‍යෝ, ගස් කොළන් වල ඉන්න සත්‍යෝ, ජලයේ ඉන්න සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මොනතරම් අපේ හිත මෛත්‍රී හිත පවත්වමින් ගෙදර යන්න පුළුවන්ද? තමන්ගේ ගෙදර ඉඳන් අහසේ දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ගෙදර වෙතනේ සීල දනා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ගෙදර හැදුව යට්ටෝ කුණුපන්තම නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ගමේ සීල දනා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ওই විදිහට අමුතියෙන් කටපාඩම් කරන දෙයක් නෑ. හැම වෙලාවෙම තමන්ගේ හිතේ කුසල් සිතින් මෙත් සිතින් පවත්වන්න පුළුවන් පින්නතුනි. එසේ පැවැත්ීමේදී තමන්ගේ හිතේ හැම වෙලාවෙම සතිපට්ඨාන හතරක් වැඩෙන බව අපි සලකන්නට ඕනේ. ඒ සතිපට්ඨාන හතර තුලින් සම්‍යක් ප්‍රදාන හතරක් වැඩෙනවා. ඉරිදීපාද හතරක් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහමත් වැඩෙනවා. බල ධර්ම පහමත් වැඩෙනවා. බොජ්ජංග හතක් වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයත් වැඩෙනවා පින්නතුනි. එනිසා අපි මේ කනිතාම කුඩා කුසල් සිතේ පවා හැම විටම අපි සිදු කරන ලබන්නේ නිවන් පතා කරන බැවින් මඟඵල නිවනට හේතු වෙන බෝධිපාක් ධර්මයන් රාශියක් වැඩි දියුණු කිරීමයි. මේ විදිහට කිරීමේදී අපේ කුසල් සිතක් ගානේ මොකද සිද්ධ වෙන්නේ? සංසාරේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා. සංසාරේ කල්ප කෝටි ගණන් උත්පත්ති වාර කෙටි වෙනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධයට අපි සමීප වීමයි. එවාගෙම සංසාරේ කල්ප කෝටි ගණන් කෙටි වෙනවා කියන එකෙන් කියවෙන්නේ සමුදය සත්‍යේවත් තෘෂ්ණාදී උපක්ලේශයන් තුනී කිරීමයි. එයින් අපි සමුදය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එවාගෙම කල්ප කෝටි ගණන් අපි සංසාරේ කෙටි කරගන්නවා කියන්නේ නිවන සමීප කර ගැනීමයි. එවාගෙම චිත්තක්ෂණයක් ගානේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරගන්නවා. එනිසා අපි මේ තබන පියවරක් ගානේ නෙමෙයි, හෙළන හුස්ම රැල්ලක් පාසා නෙමෙයි, ගත වෙන චිත්තක්ෂණයක් ගානේ අපි සංසාරයේ කෙටි කරගැනීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙමින් මේ නිවන් මඟ යනවා කියලා හිතේ සතුට ඇති කරගෙන අපේ මේ පුණ්‍යාත්මී බෞද්ධ ජීවිතයේ පිනෙන් පුරවාගෙන සතිපට්ඨාන ආදී ගුණයන්ගෙන් පුරවාගෙන නිවන් මඟ යාගෙනීමට අපි අදිෂ්ඨාන තබා ගනිමු. විශේෂයෙන් එදා සරුවක්ඥන් වහන්සේ ඒසා විශාල පිරිසකට මාර්ගඵල අධිගමනයේ සඳහා මේ දේශනේ පැවැත්වුවා. එදා පමණක් නෙමෙයි ඉන් පසුවත් මේ දේශනා තුළින් අප්‍රමාණ ජනකාවක් මඟඵල නිවන් ලබන්නට ඇති. අපේ සරුවක්ඥන් වහන්සේ මේ විදිහට සාරාංශක කල්පලක්ෂයක්, සොලසාංශක කල්පලක්ෂයක්, විෂයාංශක කල්පලක්ෂයක් තිස්සෙහි මනෝ ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන, මහා ප්‍රනිදාන පුරමින් ඇවිල්ලා විසතුරු අධ්‍යයනයේදී සත්වාරයක් මහ පොළොව කම්පා කරවා බෝධි සම්භාර මුදුන් පමුණුවා. පස්චිම භවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළව 29 වෙනි වසරේදී පැවිදිව 35 වෙනි වසරේදී බෝමුලාරා වැඩි ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 වසරක් මුළුල්ලේ ලොවට අමා දහම් වැසෙව්වා. සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන ජීවමාන කාලයේදීම ආර්ය සත්‍ය අවබෝධ කරවාලීමෙන් අමා මහ නිවනට පමුණුවා වදාලා. අනාගතේ බලා සුදු බුදු රැස් විහිදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මානිල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුක පත්මයෙන් යුතුව අදිෂ්ඨාන බල පිහිටුවා. අවුරුදු 5000කට වැඩි කලක් නිර්මල ශාසන කෘත්‍යයේ සාත්‍රු කෘත්‍යයේ පවතින අදිෂ්ඨාන බල පිහිටුවා. සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා. තමන් වහන්සේ අවුරුදු 80ක් පිරින වෙසක් පුර 15ක් පොහෝ දවසේදී සීල සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ලොවට විදහා පහමින් දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවී යන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණින් අමා මහ නිවන් පුර පිවිසුණා. නික්ලේශී මහ රහතන් වහන්සේලාද පිරිනිවුණා. සෝවාන් ආදී ආර්ය මාර්ගඵලාභීන් සුගති පරායන වුණා. සෙසු ජනතාව සුවකී කර්මාරූපව මේ පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථානද එවාකට පැමිණි පැවති 12 මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගා ආදී සියල්ලද කාලයාගේ වැමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගී රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුත් ගෙවල් දොරවල් ඉදකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත්
කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්භාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාදී සැප සම්පත් සියල්ලත් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි පවත්නා බැවින් අනිත්‍යයි. ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැතගෙන දෙන තෘෂ්ණාව ප්‍රදාන කොට ඇති ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වූ ඒ පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති නිස්සාරණ විවේකාසංකත අමතාර්ථයෙන් යුක්ත වන ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳමින් ආબોධ කරන, සමුදය සත්‍යයේ ප්‍රහාණය කරමින් ආબોධ කරන, නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරන ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ නිඥාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමාන්විත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී දසපාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනින් සැනසීමටපත් වුණා. සියලු සසර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා පුවිසින් රැස්පත් කරගනු ලැබෙන සෑම කුසලයක්ම අපටත් පාරමී බවට, බෝධිපාක්ෂික ධර්ම බවට, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවටපත් වේවා. තතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු.